හරි අපි පටන් ගමු. නම්බර් සිස්ටම් පාඩමේ අන්තිම තැන අපි ඉන්නේ. අන්තිම කියන්නේ තියරි කොටස් ටික ගාව අපි මේ වෙනකොට කන්වර්ෂන්ස් ඔක්කොම සිදු කරලා ඉවරයි. right එතකොට අපි කතා බහ කරා 10 පාදේ සංඛ්‍යාවක් 10 පාදේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඊළඟට 10 පාදේ නොවන සංඛ්‍යා 10 පාදේ බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඊළඟට දෙකේ පාදේ සංඛ්‍යා 8 පාදයට 16 පාදයට හරවන්නේ කොහොමද? සහ 8 සහ 16 පාදේ සංඛ්‍යා දෙකේ පාදයට හරවන්නේ කොහොමද කියන එක. දැන් ළමයි තත්පරයක් ඉන්න. සෙත් මින ඉන්නවද මෙතනට ඇවිල්ලා? පුතේ WhatsApp group එකට link එක දාන්න එපා. මට කියලා තියෙන්නේ Telegram එකෙන් දාන්න දෙන්න කියලා. right ඒක නිසා WhatsApp වලට දාන්න එපා පුතේ. ඒක අපිට ඉන්ස්ටිටියුට් එකෙන් දැනුවත් කරලා තියෙන විදිහ. right set minute connect වෙන්න අපහසුයක් තියෙනවා මට තේරෙන විදිහට බලන්න මොකද කරන්න කියලා. හරි අපි කතා බහ කරගෙන යමු. මම හිතන්නේ සෙත් වෙන ගැටලු විසඳ ගන්න ඇති කියලා හිතනවා. අපි බලමු කොහොමද කියලා. හරි එතකොට කන්වර්ෂන්ස් ටිකට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ data storage එක ගැන. ඒ කියන්නේ ඒකේ capacity එක කොහොමද තියෙන්නේ data storages වල. සහ ඊළඟට අපි capacity එක mine භාවිතා කරන ඒකක මොනවාද කියන එක. සහ ඊළඟට මම කරන්න හිතාගෙන ඉන්නේ ගේට්ස් පාඩම, තාර්කික ద్వාර කියන පාඩම 4 වෙනි එකට. මේක ඉවර වෙලා. එතකොට ස්ටෝරේජ් පැත්ත ගැන ගත්තම අපි ස්ටෝර් කරන්නේ මොනවද කොහොමද කියන එක ගැන අපි දැන් උඩ කතා බහ කරා. ones and zeros එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ කියන එක. ඊළඟට මේ capacity එක කොහොමද මයින් කියන එක සහ ඒ capacity එකට අනුව කොහොමද එක එක ස්ටෝරේජස් වල ධාරිතාව හැදිලා තියෙන්නේ කියන එක ගැන අපි කතා බහ කරනවා. right ඒකම තව පොඩි ඒගොල්ලන්ගේ තවත් ලක්ෂණ කීපයක් අපි කතා බහ කරනවා. right හරි මුලින්ම මෙතන අපිට හඳුන්වලා දීලා තියෙනවා පරිගණකයේ තියෙන පුංචිම ඒකකය දත්ත ඒකකයේ විදිහට අපි bit කියන එක පාවිච්චි කරනවා. මේ bit කියන වචනේ හැදලා තියෙන්නේ binary digit කියන වචනෙන්. එතකොට මේ අපි මේ කලින් කන්වර්ෂන්ස් වලදී කතා බහ කරපු ද්විමේය සංඛ්‍යා පද්ධතිය තිබ්බ සංකේත දෙක 0 සහ 1 කියන සංකේත දෙක තමයි
මේ බිට් එකට බේස් වෙලා තියෙන්නේ. මොකද බිට් කියන එක එතකොට සැලකෙන්නේ නැත්නම් බිට් කියන එක මේන්ටේන් වෙන්නේ බිංදුව සහ එක කියන අගයන් වලින්. right? ඒ වගේම තමයි බිට් එක කුඩාම අගයේ විදිහට තබාගෙන අපිට කම්පියුටර් එකේ තවත් විශාල එකක හරියට ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් ඉතින් ඉස්සරහට යන විදිහට හදනවා හා සමානව බිට් එකකිනුත් ඉස්සරහට ලොකු ඒකක දක්වා අපිට යෑමේ හැකියාව තියෙනවා. right? එතකොට බිට් 8ක් එකතු වුණයින් පස්සේ අපි කියනවා බයිට් එකක් නිර්මාණය වෙනවා කියලා. right? ඒ වගේම අපි වැඩිපුර භාවිතා කරන්නේ නැති ඒකකයක් මෙතන කතා කරනවා නිබලය. නිබල් එකක් කියලා අපි කියනවා. බිටු 4ක් එකතු වුණාම නිබල් එකක් හැදෙනවා කියලා අපි සලකනවා. එතනින් ඉස්සරහට අපිට තියෙනවා ටර්ම්ස් වගේක් කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් සහ පෙටාබයිට් ඔක තව ඉස්සරහට යනවා. එතකොට මේ කිලෝබයිට් වල ඉඳලා ඉස්සරහට ඒකක ටික ගලාගෙන යනකොට නැත්නම් ඒකක ටික අපි හඳුන්වලා දෙනකොට 1024 කියන අංකය හරි වැදගත් එකක් විදිහට අපි භාවිතා කරනවා. නැත්නම් 1024ක සම්බන්ධතාවයක් තමයි මේ විශාල ඒකක දක්වා යනකොට කුඩා ඒකක සහ විශාල ඒකක අතර සම්බන්ධතාවය තියාගන්න. right? ඒතර එතන සිද්ධ වෙන දේ මෙන්න මේ වගේ මම පොඩ්ඩක් මෙතන ඔයගලන්ට ඇදලා පෙන්නුවොත් අපිට පරිගණකයේ තියෙන කුඩාම ඒකකය බිට් එකක් කියලා අරගන්න පුළුවන්. right? මම කුඩාම ඒකකය මේ වගේ පුංචි කොටුවකින් දැක්වුවොත් right? මෙහා බිට් එකක්. මේ වගේ කොටු 8ක් එකතු වෙලා තමයි බයිට් එක කියන එක හැදෙන්නේ. right? එතකොට මේක කොටුවක් බිට් එකක් කියලා අරගත්තොත් මේ සම්පූර්ණ කොටසට අපිට කියන්න පුළුවන් බයිට් එකක් කියලා. ඒතර බයිට් එක සමාන වෙන්නේ බිටු 8කට. right? එතකොට මම කිව්වේ අර වැඩිපුර පාවිච්චි වෙන්නේ නැති ඒකකයක් තියෙනවා කියලා. අන්න ඒ ඒකකය ඇවිල්ලා හරියටම මේ කොටු 4ක් වගේ. right? ඒතර මෙයා බිට් එකක් වෙන අවස්ථාවේදී මේ සම්පූර්ණ කොටසට අපි කියනවා නිබල් එකක් කියලා. right? මෙතන 1 byte කියලා ලියන්න. මේකත් 1 නිබල් එකක්. right? නිබල් එකක් කියලා කියන්නේ බිට් 4ක්. right? ඒතර බිට් එක තමයි කුඩාම ඒකකේ. බිටු 8ක් එකතු වුණාම බයිට් එකක් හැදෙනවා. බිටු 4ක් එකතු වුණාම නිබල් එකක් හැදෙනවා. මෙතනින් ඉස්සරහට 1024 කියන අගය හරිම වැදගත්. මොකද 1024ක් බයිට් එකතු වුණාම තමයි කිලෝ බයිට් එකක් හැදෙන්නේ. ඔයගලන්ට capitals symbols ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ capital නේ. right? 1024ක් කිලෝබයිට් එකතු වුණාම හැදෙනවා 1 මෙගාබයිට්. එතකොට මෙතනින් ඉස්සරහට
මේ 1024 කියන සාධකය තමයි එක ළඟ තියෙන බිට්ස් දෙකක් එක්ක කතා බහ කරන්න යන්නේ. right? එතකොට 1024ක් මෙගාබයිට් කියලා කියන්නේ 1 ගිගාබයිට්. 1024ක් ගිගාබයිට් කියලා කියන්නේ 1 ටෙරාබයිට්. right? 1024ක් ටෙරාබයිට් කියලා කියන්නේ 1 පෙටාබයිට්. right? ඒතර ඔතනට වෙනකන් ඕගොල්ලෝ දැනගත්තට ගැටලුවක් නැහැ. එතනදී මතක තියාගන්න ඕන දේ තමයි මේ 1024 කියන සාධකය. right? එතකොට බයිට් 1024ක් එකතු වුණාම 1024ක් එකතු වුණාම කිලෝබයිට් එකක් හැදෙනවා. කිලෝබයිට් 1024කින් මෙගාබයිට් එකක් හැදෙනවා. මෙගාබයිට් 1024කින් ගිගාබයිට් එකක් හැදෙනවා. ගිගාබයිට් 1024කින් ටෙරාබයිට් එකක්. ටෙරාබයිට් 1024කින් පෙටාබයිට් එකක්. right? ඔය විදිහට තමයි අපේ අපි සාමාන්‍යයෙන් ඕකට කියනවා බිට් චක්‍රය කියලා. right? bits and bytes අතර සම්බන්ධතාවය නිර්මාණය වෙලා තියෙනවා. right? සර් ඔබද සර් එතකොට වැඩිම ගාන එතකොට PB කියන එකද? වැඩිම ගාන කියලා කියන්නේ ලොකුම ඒකකය. ඔව් ලොකුම ඒකකේ. ලොකුම ඒකකය වෙන්නේ PB. PB වලට එහා පැත්තට යනවා. exabyte කියලා තියෙනවා. right? ඔය වගේ එතකොට මොකද පුතේ? ඉවරයක් වෙන්නේ නැද්ද එතකොට සර් එතකොට? ඉවරයක් වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේවා සංඛ්‍යාත්මකා කියන්නේ අර අනන්තයේ වෙනකන් 1000න් 1000 වැඩි වෙනකොට දැන් අපි ඒකේ සාධකත් 1024ද? ඔව් ඒකෙත් සාධකත් 1024ම තමයි. සර් එතකොට සර් PB එකක් විතර ලොකු ස්ටෝරේජ් එකක් තියෙන හાર્ඩ් ඩිස්ක් වගේ ඒවා තියෙනවා. ඔව් පෙටාබයිට් එකක් තියෙන ලොකු හાર્ඩ් ඩිස්ක් තියෙනවා. ඒවා අපේ සාමාන්‍ය පරිගණක වලට අපි පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට සර්වර්ස් වල right මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල පාවිච්චි කරනවා. ඒ වගේ එකක් කීයක් වෙනවද සර්? ඒක සාමාන්‍ය මාකට් එකේ මිලදී ගන්න නැහැ මම දන්න තරමින්. ටිකක් ගණන් ඇති අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ඔය 1 ටෙරාබයිට් හાર્ඩ් ඩිස්ක් එකක් නම් අපි රුපියල් 8000ක් 9000ක් දැන් නම් ටිකක් ගණන් වැඩි වෙලත් ඇති. ඒ වගේ මුදලක් වියදම් කරනකොට ගන්න පුළුවන්. දැන් 12000ක්. right? ඔව්. එතකොට පෙටාබයිට් එකක් යනකොට අනිවාර්යෙන් ඊට වඩා ගණන් වැඩි වෙන්න ඕනේ. මොකද ටෙරාබයිට් 1024ක් නේ. right? හොඳයි. අපි මේ කතාව ගැන ඉන්න ලියාගමු ටිකක් ගාලා. ලේසිම දේ අර මගේ ඩයග්‍රෑම් එක ලියාගන්න එක ඊට කලින් අපිට මෙතන මොන හරි ලියාගන්න තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. මේ විදිහට කරන්න. එන්න මේ මාතෘකාව ලියාගන්න. නෑ මේ මාතෘකාව ලියාගන්න එපා. ඔයගොල්ලෝ ලියාගන්න කෙලිම මෙයා. දත්ත ආචයන සඳහා මැනීම සඳහා භාවිතා කරන ඒකක. right? ඒක ලියාගෙන බිට් එකයි බයිට් එකයි නිබල් එකයි ගැන ලියාගන්න. ඒ ලියාගෙන අපි ඇදපු chart එකට යන්න. සර් මාතෘකාව එතකොට ඔය දත්ත ආචාර්ය එක නේද? ඔව්. ඔව්. ඒක තමයි. හරි සර් thank you.
ඔය තින්නේ බයිනරි බිග් ඉට් කියලා ඒක සැර අරහෙම දාලා ලියන්න ඕනද? ඔව් ඒ එහෙම කොටු කරගත්තට කමක් නැහැ. ඒක කොටු කරගන්න එක වගේ පෑනින් වෙන පාට පෑනකින් සෙටල් කරගන්නකො. ඉවරයි සලියාගෙන. පොඩ්ඩක් ඉන්න. අනිත් අය නැස පොඩ්ඩයි පොඩ්ඩක් ඉන්න. මම කරමු. ඉවරද ළමයි? අන්තිම වාක්‍ය දෙක සර්. මම කරමු. right පොඩ්ඩයි ඉන්න මම කරමු.
හරි සර්. right හරි අපි ඇඳපු එක සෙට් කරගමු හරි මේක මෙතන ඔයගොල්ලෝ ලියා ගන්න පරිගණකයේ ඇති කුඩාම ඒකකය ඒක හැබැයි අපි බිට් එකේ ලිව්වා නේද නැවත ලියන්න අවශ්‍ය නැහැ හරි මේක ඇඳගමු ටක් ගාලා ඒක කොටුව බිට් කියලා ලියා ගන්නත් ඕනේද? ඔව් මම මේ ඇඳලා තියෙන විදිහටම ඇඳ ගන්න right මම මෙතන මේ සම්පූර්ණ නම ලියනවා ලියලා ඊට පස්සේ කෙටි නම ලියන්නම් ඔයගොල්ලෝ ඒක එතනට එනකොට මට ඉවර කරගන්න පුළුවන් ඔය ටික ලියා ගන්න ඕනේද? ඔව් ඔව් මම මේ පේන්න තියෙන ටික ඔක්කොම ලියා ගන්නවා 1024 කියන එක මේ ඔක්කොටම අයිති වෙන විදිහට ලියා ගන්න හරි සර් ඉවර. right අනිත් අය ඒක පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න සර්. ඉක්මන් කරමු
ඉවරද ළමයි? ඉවරයි සර්. ඔව් සර්. right හරි අපි ඊළඟ එකට යමු. දැන් ඊළඟට ඔයගලන්ට කතා බහ කරලා තියෙන්නේ මෙතන පොඩි කම්පැරිසන් එකක් දීලා තියෙනවා, සංසන්දනයක් දීලා තියෙනවා මොන විදිහටද බයිට් එක කියන්නේ මේ ආසන්න ගණනට අපි සාමාන්‍යයෙන් ගණිතයට අදාළව කතා කරලා තියන්නේද? දහස, මිලියනය, බිලියනය, ට්‍රිලියනය වගේ ඒවා නේද? ටෙරාබයිට් එකකට එනකොට අර බයිට් වලින් ගත්තම බයිට් ට්‍රිලියනයක්. රයිට් ඒ කියන්නේ මේගොල්ලෝ මේ A4 පිටුවක අක්ෂර ගණන ආසන්න වශයෙන් සංසන්දනය කරලා තියෙනවා. බයිට් එකක් කියලා කියන්නේ එක අක්ෂරයක් නම් කිලෝබයිට් එකක් කියන්නේ පිටු භාගයක්. ඊළඟට මෙගාබයිට් එකක් කියලා කියන්නේ පිටු 500ක් විතර. ගිගාබයිට් එකක් කියලා කියන්නේ පිටු ලක්ෂ 5ක්. ටෙරාබයිට් එකක් කියලා කියන්නේ පිටු නේද? කීයද මේ? බිලියන 5කට ළඟයි. right මේක අපි ලියා ගන්න අවශ්‍ය නැහැ. නමුත් අර අපිට සංසන්දනාත්මක අගයක් අරගන්න, අයිඩියා එකක් අරගන්න පුළුවන් මේ කොච්චර ලොකු සංඛ්‍යාවක් ගැනද අපි මේ කතා බහ කරන්න කියලා. right හරි. ඊළඟට අපි කතා බහ කරනවා උපාංගවල දත්ත ධාරිතාව නැත්නම් data capacity, data storage එක පැත්තෙන් අරගත්තා. එතකොට කම්පියුටර් එකේ අපිට හම්බෙන පොඩිම මතකය නැත්නම් පොඩිම කුඩාම වශයෙන් දත්ත ගබඩා කරලා තියාගන්න කෙනා තමයි රෙජිස්ටර් මෙමරි කියලා කියන්නේ. රෙජිස්ටර් මෙමරි එක ඔයගලන්ට මතක ඇති අපි දෙවෙනි පාඩමේ වොන් නියුමාන ආකෘතිය කියලා ආකෘතියක් කතා කරා. ඒකේ CPU එක ඇතුලේ තිබුණ මතකය කියලා කොටසක් අන්න යාට තමයි රෙජිස්ටර් මතකය කියලා අපි කියන්නේ. right cache memory අපි නිහිත මතකේ නැත්නම් සංචිත මතකය ගැන කතා බහ කරා. නිහිත මතකයේ තියෙන්නේ CPU එකයි main memory එකයි. right නැත්නම් RAM එකයි අතරමැද්දේ. right දැන් cache memory ගොඩාක් වෙලාවට CPU එක ඇතුළට වෙන්නත් සවි කරනවා. right modern CPUs වල cache memory එකේ භාවිතාව තමයි එයාට මේ බොහොම ළඟදී ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන් මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. right ඒක ඒ වැඩසටහන් නැවත නැවත ක්‍රියාත්මක කරවීමේදී පහසුවක් වෙනවා ඉක්මනට වැඩසටහන ක්‍රියාත්මක කරව ගන්න. එතකොට රෙජිස්ටර් මතකය තමයි කුඩාම මතකය නැත්නම් කුඩාම දත්ත ධාරිතාවක් රඳවාගෙන ඉන්න කෙනා කිලෝබයිට් එකක් විතර. ඊළඟට නිහිත මතකය මෙගාබයිට් 3 ඉඳලා මෙගාබයිට් 32 දක්වා වගේ රේන්ජ් එකක දැන් අලුත් CPUs වල මේට ටිකක් වැඩි 64 MB පැත්තටත් එනවා. right තරමට දිගහැරෙනවා. ඊළඟට විශාලයි කියලා අපිට අරගන්න තියෙන්නේ external storage එකක් නැත්නම් ද්විතීක මතකයක්. right compact disk එක CD එක. අපි කතා කරා නේද? මෙයා 650යි 900යි අතර. ඊළඟට DVD එක ගිගාබයිට් 4.79 අතර තියෙනවා. ඊළඟට තමයි RAM එක එන්නේ. නේද? RAM එක 1GB වල ඉඳලා 64 දැන් ඊටත් වඩා වැඩි ප්‍රමාණ වලින් 128 256 වලින් පවා අරගෙනීමේ හැකියාව තියෙනවා. right read only memory පඨන මාත්‍ර මතකය කියන එක මේ හයරාකි එකේ මෙතනට දාලා තිබ්බට මම එච්චරම එකඟ වෙන තැනක් නෙවෙයි ROM එක කියලා කියන්නේ. මොකද ෆෝන් මෙමරි එකේදී අපි ROM එකක් ගැන කතා කරනකොට ROM එක ඔය 64GB වලින් එහා පැත්තට යන පැත්ත ගැන කතා බහ කරනවා. හැබැයි කම්පියුටර් එකකට සම්බන්ධයෙන් ROM එක ගැන කතා කරනකොට එතනදී ROM එක සාපේක්ෂව ගොඩාක් කුඩා මතකයක්. right නමුත් දැන් ඔයගොල්ලන්ගේ පොතේ මේක මේ විදිහට දක්වලා තියෙන නිසා අපි මේ විදිහට කොපි කරගමු. ඊළඟට ෆ්ලෑෂ් මෙමරි එක සැන්ඩි මතකය ඒකෙත් 64GB වලට එහා පැත්තේ පෙන් ඩ්‍රයිව් එකක් අරගත්තම පෙන් ඩ්‍රයිව් එකට තමයි අපි සැන්ඩි මතකය කියලා කියන්නේ. 64GB වලට එහා පැත්තේ යන්න පුළුවන් කැපැසිටිස් තියෙනවා දැන්. right hard disk අරගත්තම 100GB දැන් ටෙරාබයිට් 32 64 පැති වලට එන hard disks ඔයගලන්ට අරගන්න පුළුවන්. right ඒ වගේම තමයි අවසානයේ කතා කරලා තියෙනවා magnetic tape. magnetic tape කියලා කියන්නේ ඉස්සර ඉඳලා පාවිච්චි වෙන ටෙක්නොලොජි එකක්.
ඒක ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති අර මූවීස් වලට එහෙම ෆිල්ම් වල ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ ෆිල්මින් කරන්න වෙනම ඉක්විප්මන්ට් එකක් තියෙනවනේ වෙනම උපාංගයක් තියෙනවා ඒකේ අර ඔයගොල්ලෝ දැකලා ඇති හයි කරනවා මේ ෆිල්ම් රීල් එකක් අන්නේ ෆිල්ම් රීල් එකේ හයි ක්වොලිටි ඩේටා එකක් තමයි රෙකෝඩ් වෙන්නේ රයිට් එතකොට ඒවා ටෙරාබයිට් එකේ ඉඳලා 185 වෙනකම් වගේ ධාරිතාවක රඳවා තියා ගන්න පුළුවන් රයිට් ඉතින් මේ පිළිවෙල පොඩ්ඩක් මතක තබා ගැනීම ඔයගලන්ට වැදගත් මොකද විභාගෙදී ඇහුවොත් ඔයගලන්ට ඔය පිළිවෙල මතක තියා ගන්න වෙනවා රයිට් හරි ඕගොල්ලන්ගේ පොතට මේක කොපි කර ගන්නකොට මේ පින්තූර ඇඳ ගන්න අවශ්‍ය නැහැ මේ පිළිවෙලයි ඊළඟට මේගොල්ලන්ගේ මතක ප්‍රමාණයයි කොපි කර ගැනීම වැදගත් රයිට් ඒක නිසා ටක් ගාලා ඒක කොපි කරගන්න මෙතන මාතෘකා විදිහට අපි පාවිච්චි කරමු මෙන්න මේ විදිහට සෝ ටික ඔක්කොම ඉංග්‍රීසියෙන් තියාගත්තට කමක් නැද්ද? කමන්න හැබැයි මතක තියාගන්න මොකක් ගැනද මේ කතා කරන්න කියන එක රයිට් මොකද විභාගෙදී සිංහල වචනේ දීලා ඇහුවොත් ඔයාට මතක තියෙන්න ඕනේ මොකක් ගැනද ඔයා මේ කතා කරන්න කියන එක රයිට් සර් අපිට විභාගෙට ඉංග්‍රීසි වචන ලියන්න පුළුවන්. පුළුවන් කිසිම ගැටලුවක් නැහැ ඉංග්‍රීසි වචන ලියනකොට හරියට ඉංග්‍රීසි වචනේ ලියන්න ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියන්න එපා කියලාවත් හොඳේ ඒ කියන්නේ මවුස් කියන එක සිංහලෙන් ලියන්න යන්න එපා එතකොට ලකුණු දෙන්නේ නැහැ සෙනුක අහලා තියෙනවා hard disk එක ඔව් hard disk එක මේ කනෙක්ට් කරන SSD එකෙන් මොකද වෙන්නේ කියලා SSD එක කියලා කියන්නේ සෙනුක ඒක solid state ඒ කියන්නේ අපි කතා කරන්නේ storage medias තුනක් ගැන අපි කතා වෙනවනේ right මතකද චුම්බක මාධ්‍ය කියලා කතා කරනවා ප්‍රකාශ මාධ්‍ය කියලා කතා කරනවා ඝන මාධ්‍ය කියලා කතා කරනවා. ඒතර SSD කියලා කියන්නේ ඝන මාධ්‍ය එක්කෙනෙක්. අපි සාමාන්‍යයෙන් hard disk එක කියලා කතා බහ කරන්නේ චුම්බක මාධ්‍ය එක්කෙනෙක්. එතකොට චුම්බක මාධ්‍ය එක්කෙනාට වඩා ඉක්මනට data transfer කිරීමේ හැකියාවක් තියෙනවා ඝන මාධ්‍ය එක්කෙනාට. ඒ කියන්නේ SSD ඒවට. ඒක නිසා අපි කියනවා ස්පීඩ් එක වැඩි. සායහ ප්‍රමාණයෙන් ගොඩක් අඩුයි. right හැබැයි මිල සාපේක්ෂව ගොඩක් වැඩි. ගොඩක් කියලා කියන්නේ ගොඩක් වැඩි නැහැ. සාපේක්ෂව වැඩි. GPU එක කියලා කියන්නේ ඉතින් graphic drive එක නෙවෙයි graphical processing unit එක. right graphic card එකට අදාළ වෙන එක සමහර වෙලාවට දැන් ඔය Ryzen කියන CPU series එකේ CPU එක ඇතුළේමයි GPU එක තියෙන්නේ. සාමාන්‍ය ටෙක්නොලොජිස් එක ගත්තම VGA කාඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා මදර්බෝඩ් එකට එම්බෙඩ් කරලා එවනවා. හරි ඉක්මනට කොපි කරගමු. මේ ඊතලේ තියෙන විදිහත් ඔයගොල්ලෝ පොඩ්ඩක් අඳ ගන්න. දත්ත ධාරිතාව කියලා සටහන් කරලා උඩින් කුඩයි පහළට යනකොට විශාලයි කියන එක. සර් රෝම් එකේ කැපැසිටි එකක් දීලා නැහැ. ඔව් ඒක එතනට ලියා ගන්න ROM එක උතන්ට පුතේ එනවට මම එක කිව්වේ. ඒක එච්චර ගැළපෙන දෙයක් නෙවෙයි. නමුත් උතන තියෙන නිසා අපි පොඩ්ඩක් ඒක ප්‍රිෆර් කරගමු. right ඉසිත මගෙන් ප්‍රශ්න ටික අහන්න පුතේ සෙෂන් එක ඉවරුනාම මම කියන්නම් දේවල් ටික ගැන.
ඉවර වෙච්ච ගමන් කියන්න ළමයි. ඉවරද ළමයි? නෑ සර්. ඉක්මන් කරමු. right කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය?
නෑ සර්. පොඩි නිසා අන්තිම එක. ඉවරයි සර්. හරි ඉවරයි. පොඩ්ඩක් ඉන්න. හරි ඉක්මන් කරමු හරිද ළමයි හරිද? පොඩ්ඩක් ඉන්න සර්. ඉක්මන් කරමු finish sir. හරි right හරි ඊළඟට අපි කතා බහ කරනවා මේ දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය ගැන මේ ස්ටෝරේජ් ගැන කතා කරමු නිසා ඒ කියන්නේ දැන් data එකක් කොහොමද මේ memory එකකට යන්නේ කොච්චර වේගකින් යනවද කොච්චර වේගකින් නැවත ඒවා ලබා ගන්න පුළුවන්ද කියලා. අපි ඒවට කියනවා ප්‍රවේශ වේගය access time එක කියලා. right එතකොට access time එක අඩුම කෙනා time එක අඩුම කෙනා තමයි කියන්නේ දත්තය ලබා ගන්න අඩුම වෙලාවක් ගත කරන කෙනාට තමයි අපි කියන්නේ වේගවත්ම කෙනා කියලා. නේද? තරගයක් අඩුම කාලෙකින් නිම කරන කෙනාටනේ අපි වේගවත්ම කෙනා කියලා කියන්නේ. අන්න ඒ වගේ. right? ඒතර මෙතනදී register memory එක තමයි වේගයෙන්ම දත්ත ලබා ගන්න කෙනා. ඒ කියන්නේ යා දත්ත ප්‍රවේශ කර ගැනීමට ගත වන කාලය බොහෝම අඩු කාලයක්. right? එතකොට ඊට වඩා ටිකක් වැඩි වෙලාවක් ගන්නවා නිහිත මතකයේ නිසා යා comparatively slow සංසන්දනාත්මක විදිහට හිමින් සිද්ධ වෙන්නේ. random access memory එක සසම්භාවී ප්‍රවේශ මතකය ඊට වඩා ටිකක් slow. ROM එක ඊට වඩා slow. right? flash memory එක අපි ගන්න pen drive එක තමයි ඊළඟට slowest device එක විදිහට එන්නේ. ඒක ඔයගලන්ට බැලුවම තේරෙයි දැන් system unit එක ඇතුලේ ඉන්න register memory, cache memory, RAM එක, ROM එක ඒ ටික හැරුණම බාහිරින් අපි සම්බන්ධ කරන උපාංගවල fastest එක්කෙනා තමයි flash memory නැත්නම් සැනිලි මතකය කියලා කියන්නේ. කියන්නේ pen drive එකෙන් තමයි data transfer එක ඉක්මනින්ම සිද්ධ වෙන්නේ. right? ඊළඟට ඒ කියන්නේ සැනිලි මතකයට වඩා වේගය අඩු කෙනෙක් තමයි දෘඩ දැටිය hard disk එක කියලා කියන්නේ. ඊට වඩා අඩුයි DVD, CD සහ magnetic tape කියන පැති අරගත්තම. right? එතකොට මෙතන දැන් මෙයාගේ තිබ්බ පිළිවෙලම නෙවෙයි access speed එක ගාවට එනකොට තියෙන්නේ. පොඩි වෙනස්කම් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔයා මතක තියාගන්න මොකද ඔය විශේෂයෙන් ඔයගලගේ MCQ වලට අහන්න පුළුවන්. එතකොට ඔය ගැන මතක තියාගන්න ඕනේ. right? හරි. අපි ඉක්මනට මේක ගැන ලියාගමු. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය කියලා ලියලා ටක් ගාලා මේ ටික ලියාගන්න. right? සස්මිත ක්ලාස් එකෙන් පස්සේ පොඩ්ඩක් මට කියන්න අහන්න මම කියන්නම්
හරි සර්. හරි. නෑ සර්. කෙනෙක් ඉවරයි. ඉක්මන් කරමු අනිත් අය. ඔය හැබැයි ඉතාලිකන් දිනන ඔව් අනිවාර්යෙන් ඇඳ ගන්න ඕනේ. කලින් එකෙත් ඇඳලානේ අපි. ඉවරයිද ළමයි? නෑ සර්. නෑ සර් ඊතලේ අදින්. ඉක්මන් කරමු. ඉවරද ළමයි? ඉවරයි සර්. අවුරුදු ඉවර. අන්තිම ටික සර්. හරි ඉක්මන් කරමු.
ඉවරද ළමයි? ඔව් සර්. right අන්තිම පොයින්ට් එක එතනදී කතා කරන්නේ එක බිටුවක් සඳහා වැය වෙන මුදල. දැන් මේක ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතනදී බිට් එකකට වැඩිම වටිනාකම තියෙන්නේ රෙජිස්ටර් මෙමරි එකට කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව වෙන්නේ? රෙජිස්ටර් මෙමරි එක කියලා කියන්නේ CPU එක ඇතුලේ තියෙන එකක්. එතකොට අපි රෙජිස්ටර් මෙමරි එක විතරක් අරගෙන RAM එකක් කඩෙන් අරගෙන අපේ කම්පියුටර් එකට ෆික්ස් කරනවා වගේ ෆික්ස් කරන්න බෑ. right? ඔයාලට රෙජිස්ටර් මෙමරි එකක් යම් කිසි එකේ රෙජිස්ටර් මෙමරි එක වැඩ කරන්නේ නැහැ. හරි රෙජිස්ටර් මෙමරි එකේ ගැටලුවක් වුණොත් CPU එකම අරගෙන ෆික්ස් කරන්න ඕනේ. ඒතර CPU එක සාමාන්‍යයෙන් නේද රුපියල් 30000 40000 අතර ප්‍රමාණයක් වෙනවා මිලදී ගන්න ගියොත්. එතකොට කිලෝබයිට් එකකට රුපියල් 30000ක් 40000ක් අතර ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. right? එතකොට මෙයා සාමාන්‍යයෙන් රුපියල් 30000ක විතර වියදමක්. right? හැබැයි මෙයා ගාව තියෙන කිලෝබයිට් ප්‍රමාණයක්. කෑෂ් මෙමරි එක මෙගාබයිට්. right? කෑෂ් මෙමරි එකක් ගැටලුවක් වුණොත් ඉලෙක්ට්‍රොනික්ස් දන්න මෙකැනික් කෙනෙකුට කියලා අපිට කෑෂ් මෙමරි එකක් සෙටල් කරගන්න පුළුවන්. නමුත් ඒක බොහොම අපහසු කාර්යයක්. right? ගොඩක් වෙලාවට අපිට මදර්බෝඩ් එක රීප්ලේස් කරන්න වෙනවා. ඒතර මදර්බෝඩ් එකක් සාමාන්‍යයෙන් රුපියල් 10000ක් 15000ක් 20000කට වගේ ලං වෙන්න ඔයගලන්ට යනවා. අපි සරලව 15000ක් කියලා දැම්මොත් මෙයාගේ මෙගාබයිට් ප්‍රමාණයක් තමයි 15000 වෙන්නේ. ඒතර මෙයා කිලෝබයිට් ප්‍රමාණය 30000. එතකොට මෙයාගේ එක බයිට් එකකට යන වියදම බිට් එකකට යන වියදම හොයන්න ගියොත් මේ 30000 1224න් බෙදලා ආයෙත් 8න් බෙදන්න ඕනේ. එතකොට තමයි රෙජිස්ටර් මතකයකට එන මුදල එන්නේ. right? ඒතර මේක සරලව අපි මේක 1000න් බෙදුවොත් නේද? මෙයාගේ එක බයිට් එකක් රුපියල් 30ක් වෙනවා. right? අපි රුපියල් 32යි කියලා හිතුවොත් ආසන්න වශයෙන් 32යි කියලා හිතුවොත් එක බිට් එකක් රුපියල් 4ක් වෙනවා මෙයාගේ. මොකද 1000න් බෙදුවා මෙයා බයිට් වලට වැටෙනවා. බිට් එකක් හොයන්න 8න් බෙදා ගන්න ඕනේ ඉස්සරහට. මොකද බිට් 8ක් තමයි බයිට් එකක් වෙන්නේ. right? එතකොට මෙයාට සාමාන්‍යයෙන් රුපියල් 4ක විතර කොස්ට් එකක් වැටෙනවා. මෙගාබයිට් එකක බැලුවොත් මෙගාබයිට් කිලෝබයිට් කරන්න පුළුවන් 1000න් බෙදලා. right? එතකොට කිලෝබයිට් එකක්ම මෙයාගේ රුපියල් 15යි. එතකොට බයිට් එකක් හොයන්න නම් 15 ආයෙත් 1000න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ ආයෙත් 7 ගානකට එනවා නේද? 0.0.1.5ක් නේද? 7.1.5කට වගේ ප්‍රමාණයකට එනවා. right? එතකොට මෙයා රුපියල් 4ක් බිට් එකක්. මේ 7.1.5ත් අපි 8න් බෙදන්න ඕනේ බිට් එකක ප්‍රමාණය හොයාගන්න. ඒ කියන්නේ 7.0.2ක් ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි කෑෂ් මෙමරි එකක බිට් එකක් වෙන්නේ. රෙජිස්ටර් මෙමරි එකක බිට් එකක් රුපියල් 4ක් විතර වෙනවා. ඔන්න ඔය විදිහට මේ රැන්ඩම් ඇක්සස් මෙමරි පැත්ත ගත්තොත් ඒගොල්ලන්ව අපි මයින්නේ ගිගාබයිට්ස් වලින් නේ. ඒතර ගිගාබයිට් එකක සාමාන්‍ය RAM එකක් අපිට පෙළද පොලේ අරගන්න පුළුවන් රුපියල් 7000ක් 8000ක් වියදම් කරනකොට. ඒතර මෙයා ඉන්නේ ගිගාබයිට් 8000 1000න් බෙදලා තව 1000කින් බෙදලා තවත් 1000කින් බෙදන්න ඕනේ. ඒතර ගොඩාක් අඩු වෙනවා cost එක. right? read only memory එකක් ROM එකක් ගැන කතා කරනකොට ROM එක කියලා කියන්නේ IC එකක්. IC එකත් අපිට ඒ විදිහට කැල්කුලේට් කරගන්න පුළුවන්. චුම්බක පටි, සැනලි මතක, දෘඩ තැටි, සංඛ්‍යාක බහුවිත තැටි එනකොට මේවායි මිල එන්න අඩු වෙනවා. නේද? සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් නේද? අපිට පෙන් ඩ්‍රයිව් එකක් අරගන්න පුළුවන් රුපියල් හොඳම එකක් අරගන්න නම් 2000කට 3000කට අරගන්න පුළුවන්. right? hard disk එකක් එතකොට මේ වගේ එන්නේ GB වලින් hard disk එක එන්නේ ටෙරාබයිට් වලින්. ටෙරාබයිට් එකක් අපිට අරගන්න පුළුවන් සාමාන්‍යයෙන් 10000ක් විතර වගේ වියදම් කරනකොට. right? සංඛ්‍යාක බහුවිත ඇටියක් නේද? රුපියල් 40ට වන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ මාරු වෙන්න ඕනේ නැද්ද? මොකද්ද පුතේ? දැන් සාමාන්‍යයෙන් hard disk මේ pen drive එකට වඩා hard disk එකක් ගණන්නේ සර්. ඒ වුණාට පුතේ hard disk එකේ මේකේ කතා කරන්නේ බිට් එකක් සඳහා කොස්ට් එකනේ. බිටුවක් සඳහා වැය වෙන මුදලනේ. එතකොට hard disk එක ටෙරාබයිට් එකක් 10000ක් වෙනකොට සැනලි මතකයක ගිගාබයිට් එකක්
2000ක් වෙන්නේ. දැන් hard disk එකේ gigabyte එක මුදල හොයන්න කිව්වොත් අපිට මේක 1000න් බෙදුවම එන ගාන තමයි gigabyte එක ගාන වෙන්නේ. ඒතර මෙයා gigabyte එක රුපියල් 10යි. මෙයාගේ gigabyte එකකට අපි රුපියල් කියන්නේ අපි gigabyte 20 එකක් ගත්තොත් gigabyte එක රුපියල් 100ක් විතර ගෙවලා අපි. එහෙන් බැලුවම සැන්දි මතකයේ තියෙන්නේ උඩින්. right මෙයාගේ byte ප්‍රමාණය වැඩි. ඒක නිසා එක byte එකකට එන ප්‍රමාණය අඩු. right එතකොට අපි DVD එකක් ගත්තොත් නේද? DVD එක GB වලින් කරන්නේ සාමාන්‍යයෙන් රුපියල් 40කට 50කට සාමාන්‍ය එකක් ගන්න පුළුවන්. හොඳ එකක් ගන්නවා නම් රුපියල් 100ක් 120ක් right 200ක් විතර වගේ වෙනවා. රුපියල් 200ක් වගේ තමයි ගිගාබයිට් ප්‍රමාණයක් එන්නේ. එයාගේ 1 ගිගාබයිට් එකක් සාපේක්ෂව අඩු වෙනවා. right CD එකක් ගත්තම තව අඩු වෙනවා. right එතකොට ඔය විදිහට cost per bit කියන එක ඔය list එකේ ඔය ආකාරයෙන් අඩු වෙගෙන යනවා. right හරි අපි ඉක්මනට මේකත් copy කරගමු. දැන් ලියනකොට පොඩ්ඩක් වැඩි ඉක්මන් කරන්න ඕනේ. මාතෘකාව දාගන්න බිටු එකක් සඳහා වැයවන මුදල right බිටු එකක් සඳහා වැයවන මුදල ඊට පස්සේ මේ පහළ තියෙන chart එක ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. right ඉක්මන් කරමු. මගේ මයික් ඔන් වෙලා තිබ්බේ. ඔව් කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තිබුණා. right දැන් නම් හැමෝම ක්ලෝස් කරගෙන ඉන්නේ.
හරි සර් ලියලා ඉවරයි. පොඩ්ඩයි නන්ද හරි මන්ට ඉවරද ළමයි? ඔව් තවරක් මං කරමු හරිද ළමයි? හරි සර්. right අපි ඊළඟ තැනට යන් ඊළඟ එකේ කතා බහ කරලා තියෙන්නේ මේ කෝඩින් සිස්ටම්ස් ගැන. ඒ කියන්නේ පරිගණකයේ භාවිතාවෙන් දැන් අපි උඩදී කතා කරේ පරිගණක ඇතුලේ පාවිච්චි වෙන නම්බර් සිස්ටම්ස් මොනවද කියන එක. දැන් මෙතෙන්දී අපි කතා කරනවා කෝඩින් සිස්ටම්ස්. ඒ කියන්නේ කොහොමද කාලයක් පුරාවට පරිගණකයේ තියෙන එක එක details නැත්නම් එක එක සංකේත පරිගණකයේ විසින් අඳුරගත්තේ කොහොමද කියන එක. right දැන් සාමාන්‍යයෙන් පාඩම මුලදී ඔයගලන්ට මතක ඇති අර උදාහරණයක් අපි කරා ඒ අකුර ඔබනකොට ඒ අකුරට දාලා කෝඩ් එක තමයි ගිහිල්ලා ප්‍රොසෙසර් එකට හම්බ වෙන්නේ. එතකොට ප්‍රොසෙසර් එකෙන් තීරුම් අරගෙන කීබෝඩ් එකේ ඒ අකුර ප්‍රෙස් කරා කියලා අපි word processing software එකක් open කරලා තියෙනවා නම් ඒ අකුර
ඒකේ print කරලා පෙන්නනවා නැත්නම් type කරලා පෙන්නනවා. right? එතකොට ඔය ක්‍රමවේදය මේ අද කාලේ modern computer එක සිද්ධ වෙන දේ. ඉස්සර ඉඳලා කොහොමද භාවිතා වුනේ? මුලින්ම ඔය එක එක සංකේත හඳුනා ගන්න පාවිච්චි කරා BCD කියලා කේත ක්‍රමයක්. binary coded decimal කියලා අපි කියනවා. මේ BCD කේත ක්‍රමය පාවිච්චි වෙන්නේ මුලින්ම ඉලක්කම් ටික අඳුනා ගන්න. ඒතර පරිගණකයේ මූලිකව නිර්මාණය වෙනකොට අක්ෂර කියන දේවල් පරිගණකයත් එක්ක යොමු වුනේ නැහැ. නිතරම බැලුවේ calculations වලට ගැළපෙන විදිහට පරිගණකය භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒක නිසා මුල් කාලයේදී පරිගණකයේ තියෙන නැත්නම් මිනිස්යාට පාවිච්චි කරන්න ඕන බිඳුවේ සිට 9 දක්වා කියන දශමය සංඛ්‍යා ටික බිටු 4ක කේතයකින් නැත්නම් 1 සහ බිඳු 4ක් පාවිච්චි කරලා නිරූපණය කරා. ඒකට අපි කියනවා BCD කෝඩ් එක කියලා. එතකොට මේ binary coded decimal chart එක තමයි ඔයගලන්ට මෙතන පේන්න තියෙන්නේ. right? බිඳුව කියන කෙනා බිඳුව 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 කියලා බිඳු 4කින්. දැන් මේ BCD නිරූපණය කරපු ක්‍රමවේදය අපි මේ වෙනකොට දන්නවා කියලා කියන්නේ අපි අපේ conversions වලදී මෙහෙම එකක් කතා කරේ නැහැ. නමුත් අපිට මේක දැන් මේ ඒගොල්ලෝ කියලා තියෙන විදිහෙන් හිතා ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. right? දශමයාගේ තමයි බිඳුවේ සිට 9 දක්වා තියෙන්නේ. එතකොට අපිට මේ දශමය අගය අපි අර මතකද හෙක්සාඩෙසිමල් එකක් ද්විමය අගයක් බවට පරිවර්තනය කරනකොට එක සංකේතයක් බිටු 4කින් ලිව්වා. අන්න ඒකට සමානම ක්‍රමවේදයක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. එතකොට එක දශමයේ සංඛ්‍යාවක් බිටු 4කින් ලියනවා. එතකොට මෙතන තියෙන්නේ අගයන් 1 2 4 8 කියන ස්ථානීය අගයන් ටික තියෙනවා. ඉතින් ඔයගලන්ට 5 හදන්න කිව්වොත් 5 කොහොමද හදන්නේ? 0.1 0.1. කොහොමනේ අපි 5 හැදුවේ නේ? ඒක තමයි මෙතන පෙන්නලා තියෙන 5. 9 හදන්න කිව්වොත් 1.1. ඒතර ඒ 9 තමයි මෙතන පෙන්නලා තියෙන 9. right? ඒතර BCD අංකණය කියලා කියන්නේ අමුතුවෙන් අපිට අලුත් දෙයක් නෙවෙයි. right? අපි අර ෂඩ්දශමයේ සංඛ්‍යා බයිනරි බවට පරිවර්තනය කරනකොට ෂඩ්දශමයේ සංකේතයක් බයිනරි වලින් ලියන්න පාවිච්චි කරපු ක්‍රමවේදෙම තමයි මේ BCD වලට භාවිතා කරලා තියෙන්නේ. තේරුණාද? ඔව් සර්. right. එතකොට ඔයගලන්ට දැන් විභාගෙදී ඔයගලන්ට කිව්වොත් 12 කියන දශමයේ සංඛ්‍යාව BCD වලින් ලියන්න කියලා. එතකොට ඔයගොල්ලෝ 1 කියන සංඛ්‍යාව බයිනරි වලින් පෙන්නනවා. නැත්නම් BCD අගෙන් පෙන්නනවා. ආයෙත් 2 කියන සංඛ්‍යාව වෙනම BCD විදියට පෙන්නනවා. right? ඔය විදියට. එතකොට මේක තමයි BCD කේතය වෙන්නේ 12ට අදාළව තියෙන්නේ. right? ඒක නිසා වරද්ද ගන්න එපා. ක්‍රමවේදය මතක තියාගන්න කොහොමද කරන්න කියලා. right? ඔක හරිම ලේසි. මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. අපි මේකට අදාළව මෙන්න මේ දේවල් ටික කොපි කරගන්න ඕනේ. right? මෙතන මාතෘකාව දාගන්න පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම අපි ගේට්ස් පාඩමත් කරලා ඉවරුණයින් පස්සේ මම ඔයගලන්ට විභාගයක් දෙනවා. right? අපිට මුණ ගැහෙන්න හම්බ වුණොත් ක්ලාස් එකේදී කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට ඔන්ලයින් කරන්න. ඒතර මම පේපර් එක දෙනවා. ඔයගොල්ලෝ MCQ පේපර් එකක් දෙන්නේ. ඔයගොල්ලෝ මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පේපර් එක සාකච්ඡා කරනවා. right? ඒක නිසා කල් තියලා පොඩ්ඩක් දැන් පාඩම් බලාගෙන කරගෙන ඉන්න. හරි. හරි. මාතෘකාව දාගෙන සර් කවදද තියෙන්නේ?
මට හරියටම දවස කියන්න අමාරුයි පුතේ. අපි 4 වෙනි පාඩම ඉවරුණා. ඊළඟ පාඩම ඉවරුණාම තියන්නේ. ගොඩක් වෙලාවට තව සති 2කින් 3කින් විතර. ඒ ටොපික් එක මොකද්ද? මේ තියෙන්නේ පරිගණක වල භාවිතා කරන ඛේද ක්‍රම. right ඒකේ යටතේ අනුමාත්‍රිකාව දාගන්න මෙයා. binary coded decimal. right ඒකේ යටතේ මෙන්න මේ ටික ලියා ගන්න. හරි සර් ඒක. පොඩ්ඩක් හරි මම කරමු. ඊළඟට පහළ තියෙන වගුව ලියා ගන්න ඕනේ. සර් වාක්‍ය දෙක දෙන්න දැන් ලියන්න කිව්වේ. ඔව් මේ highlight කරලා තියෙන වාක්‍ය දෙක විතරයි. හරි සර් ලියලා ඉවරයි. right ඊළඟට මේ යට තියෙන මෙන්න මේ වගුව ටක් ගාලා copy කරගන්න. right උදාහරණෙත් ලියා ගන්න එක මම මේකට පහලින් තියෙනවා. වගුවයි උදාහරණය.
ඔය උදාහරණ ලියාගත්ත ගමන් ඔව් උදාහරණයක් තියාගන්න. හරි සර් ලියාගත්තා. හරි. අනිත් අය ඩයින්න සර්. පොඩ්ඩක් ඉන්න සර් ලියනවා. ඉක්මන් කරමු. සර් උත්තරේට සර් ඔය ඉස්සරහා දෙන බින්දු දෙක තිබ්බ නැත්නම් කමක් නැද්ද? මෙතනදී පුතේ තියන්න. මොකද 3 කියන එක නිරූපණය කරන්න ඒගොල්ලෝ 0.1 කියන එක පාවිච්චි කරනවානේ. ඒක නිසා. හරි සර් thank you. ඉවරද ළමයි? ඔව් සර්. ඔව් සර් ඉවරයි. හරි. අපි ඊළඟ එකට යමු. දැන් මේ බිට් 4ක් අපි පාවිච්චි කරේ 0 ඉඳලා 9 වෙනකන් තියෙන සංකේත ටික නිරූපණය කරගන්න. right? හැබැයි පරිගණකයේ දියුණු වෙනකොට මොකද උනේ? 0 සිට 9 වෙනකන් තියෙන දේවල් විතරක් නෙවෙයි ඊට පස්සේ අක්ෂර මේකට එකතු වෙන්න ගත්ත මූලික වශයෙන්. right? එතකොට මේ අක්ෂරත් නිරූපණය කරගැනීමේ ඌමනාව ඇති වෙනවා. ඒක නිසා මේ බිටු 4 කියන කෙනා ප්‍රමාණවත් මදි වෙනවා. මොකද බිටු 4කින් උඩරිම පෙන්වන්න පුළුවන් එකිනෙකට වෙනස් කම්බිනේෂන්ස් 16ක් විතරයි. right? එතකොට ඉංග්‍රීසි හෝඩිය ගත්තොත් අකුරු 26ක් නිරූපණය කරන්න ඕනේ. ඊළඟට ඒකේ තියෙන නේද නැවතීමේ ලකුණු කමා ඒ වගේ සංකේත නිරූපණය කරන්න ආයෙත් එකිනෙකට වෙනස් කේත ක්‍රම අවශ්‍ය වෙනවා. නැත්නම් කෝඩ්ස් අවශ්‍ය වෙනවා. ඒ කෝඩ්ස් ඔක්කොම මේ BCD වලින් නිරූපණය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඒක නිසා මේගොල්ලෝ හඳුන්වලා දෙනවා අලුත් කේත ක්‍රමයක් American Standard Code for Information Interchange. නැත්නම් අපි කෙටියෙන් ඔකට කියනවා ASCII කේත ක්‍රමය කියලා. right? එතකොට ASCII කේත ක්‍රමයේදී ඒගොල්ලෝ පාවිච්චි කරනවා බිටු 7ක්. right? දැන් බිටු 4ක් පාවිච්චි කරලා එකිනෙකට වෙනස් දේවල් 16ක් අපිට පෙන්න ගන්න පුළුවන් වුණා. ඒක අපි කැල්කියුලේට් කරගන්නේ බිටු ප්‍රමාණය 2 බලයක් විදිහට අරගත්තාම. right? එතකොට 2 4 වෙනි බලයක් තමයි 16ට සමාන වෙන්නේ. ඒක නිසා බිටු 4ක් පාවිච්චි කරාම එකිනෙකට වෙනස් කේත 16ක්, කෝඩ්ස් 16ක් අපිට පෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි බිටු 7ක් පාවිච්චි කරනකොට අපිට 2 7 වෙනි බලයක් එකිනෙකට වෙනස් කෝඩ්ස් පෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ 2 7 වෙනි බලය කියලා කියන්නේ 128ක්. ඒ කියන්නේ ඔයාලට එකිනෙකට වෙනස් දේවල් 128ක් නිරූපණය කරන්න මේ බිටු 7කින් සමන්විත වෙන කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර එතනදී අර පැන නැගිච්ච ගැටලුව ඒගොල්ලන්ට විසඳ ගන්න හැකි වෙනවා. right? එතකොට බිටු 7කින් තමයි ASCII එක නිරූපණය කරන්නේ. හරි අපි ASCII එක ගැන ලියාගෙන සෙෂන් එක නතර කරමු. right? ඒක නිසා ටක් ගාලා මේ මාතෘකාව දාගන්න. ඒක දෙවෙනි අනු මාතෘකාව. මේක මේ මෙම කියන තැනින් පටන් අරගෙන අපි ලියමු. සර් ඔබ දෙන්න.
ASC කියන එකේ ඊට පස්සේ තියෙන්නේ මේ රෝම සංඛ්‍යාවෙන් 2 කියන එකද? නෑ නෑ I අකුරු දෙක capital I අකුරු දෙක information interchange කියන එකට අදාළව තියෙන capital I අකුරු දෙකක් තියෙනවා. හරි සර්. මේ ඉතිරි පේලි දෙක ගැනත් අපිට ලියා ගන්න වෙනවා. right ඒ දෙකත් ලියා ගන්න. right ඒ දෙකත් ලියාගෙන ඕගලන්ට session එකෙන් disconnect වෙන්න පුළුවන්. ගැටලු තියෙන අය ඉන්න. right අනිත් අය disconnect වුණාට ගැටලුවක් නැහැ. right thank you very much. good night. good night. good night sir. ඊළඟ දවසෙත් අපි මේ වෙලාවටම good night sir. හරි පුතේ good night. good night sir. හරි පුතේ good night. සර් ඔව් පුතේ සර් මේ එක මදර් බෝඩ් එකකට ගහලා තියෙන මේ ප්‍රොසෙසර් එකක් වෙන මදර් බෝඩ් එකට ආපහු දාන්න පුළුවන්ද? දාන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රොසෙසර් එකක් හැම මදර් බෝඩ් එකකටම ෆික්ස් කරන්න අමාරුයි. මොකද ප්‍රොසෙසර් එකේ අර යට තියෙනවනේ පින් ටයිප් එකක්. ඒතර සමහර ප්‍රොසෙසර්ස් එනවා පින්ස් ප්‍රොසෙසර් එකේ පින්ස් තියෙනවා. දැන් අලුත් ප්‍රොසෙසර්ස් එන්නේ ප්‍රොසෙසර් එකේ තියෙන හෝල්ස්. එතකොට ආයේ පින් ටයිප් එකට ගැලපෙන එකක් වෙන්න ඕනේ. ඊළඟට මදර් බෝඩ් එකේ ස්පෙસિෆිකේෂන් එකක් තියෙනවා. මෙයාට මෙන්න මේ જાතියේ ප්‍රොසෙසර්ස් හයි කරන්න පුළුවන් කියලා. අන්න එහෙම සපෝට් කරන මදර් බෝඩ් එකක් වෙන්න ඕනේ. සර් ඒක පාවිච්චි කරලා තිබ්බත් ප්‍රශ්නයක් නැද්ද? ඒක ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් නෑ. කියන්නේ මදර් බෝඩ් එක වැඩ කරනවා නම් CPU එක වැඩ කරනවා නම් එච්චරයි. සර් එතකොට VGA කාඩ් වල GTX RTX කියලා මොකක්ද සර් කියන්නේ? ඔතන TX RX කියන වචන දෙක අපි පාවිච්චි කරන්නේ transmission සහ receiving කියන දෙක අඳුනගන්න. එතකොට ඒ GTX GRX කියන එක කතා වෙන්නේ එතකොට graphical transmission and graphical receiving වෙන්න ඕනේ. මම ඒක ගැන චුට්ටක් හොයලා බලලා කියන්නම්. සමහර ගේම් වල GTX RTX on කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවද? මම පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුතේ. මට ඒක ගැන ලොකු දැනුමක් නැහැ. සර් තව තියෙන FPS කියලා ඒ මොකද්ද 90 FPS 60 FPS FPS ද? ඔව් සර්. FPS frames per second කියන එක වෙන්න ඕනේ ඔය ඉන්ඩිකේට් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් මල්ටිමීඩියා පාඩම කරනකොට ඔයගලන්ට ෆිගර් අවුට් වෙයි. ඒකේ අර කියන්නේ ග්‍රැෆික් එකක් ඇනිමේෂන් එකක් නම් තියෙන්නේ. ඇනිමේෂන් එක රන් වෙනකොට තප්පරයකට පෙන්නන ෆ්‍රේම්ස් ගානක් තියෙනවා. ඒ කියන්නේ ඇනිමේෂන් එකක් කියලා කියන්නේ මේ හයියෙන් චලනය වෙන නිශ්චල ඡායාරූප ගොඩක්නේ. එතකොට FPS කියන එකෙන් ඉන්ඩිකේට් කරන්නේ frames per second කියන එක වෙන්න ඕනේ. right? එතකොට frames per second කියන්නේ සෙකන්ඩ් එකකට මාරු වෙන frames ගාන. ඒකට ඒක ගාන වැඩි වෙන්න ඔයාගේ ඇනිමේෂන් එක ස්මූත් වෙනවා. right? මම හිතන්නේ FPS කියලා උතන ඉන්ඩිකේට් කරන්නේ frames per second කියන එක වෙන්න ඕනේ. හරි සර් thank you. right okay. right. අයිබෝන් සර් good night sir. හරි good night. හරි ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර නම් ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ කට්ටිය. ලියනවා සර් තාම. මොකද පුතේ? තාම ලියනවා සර් පොඩ්ඩක් ඉන්න. තාම ලියනවා සර් පොඩ්ඩක් ඉන්න. හරි පුතේ හරි ලියාගන්න. සර් ඇසකී කේත ක්‍රමය කියන්නේ NANSI ද? මොකද පුතේ? ASCII කේත ක්‍රමය කියන්නේ ANSI කියන එකද? ඔව් ANSI නෑ ANSI කියලා කියන්නේ ANSI කියලා කියන්නේ මේ American National Standard Institute කියන එකේ කෙටි වචනේ. A අකුරයි N අකුරයි S අකුරයි I අකුරයි වලින් තියෙන American National Standard Institute කියන එක. ANSI Institute කියලා අපි ANSI එක කියලා කියන්නේ.
ඕකේ right